සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ මම දීර්ඝම කතාවක් කරන්නේ නැහැ. වඩාත් හොඳ මොකද මේ විෂය ගත්තොත් ටිකක් ලොකු විෂයක්. ඒ නිසා ඒක කතාවකින් පැහැදිලි කරනවට වඩා යෝග්‍ය වෙයි. ඔබට තියෙන ප්‍රශ්න අපි වෙත ඉදිරිපත් කරපුවාම ඒ ප්‍රශ්න වලට කරන පැහැදිලි කිරීම. ඒ නිසා ඒකට මම කාලය ඉතුරු කරගෙන කුඩා පැහැදිලි කිරීමක් කරන්න මූල ධර්ම ටික. අපි දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක රටේ සාකච්ඡාවක් තියෙනවා. නැවත අපේ ආර්ථිකය පණ ගන්න යුතුයි කියලා. හැබැයි අපි ඉන්නේ කොවිඩ් වසංගතේ එන්න පෙර තිබුණු තැනට අපේ ආර්ථිකය යා යුතුයි කියලා නෙවෙයි. එන බොහෝ අය කියනවා කොවිඩ් වසංගතේ එන්න පෙර තිබුණු තත්ත්වයට යා යුතුයි කියලා. අපි විශ්වාස කරන්නේ කොවිඩ් වසංගතේ එන්න පෙර තිබුණු තත්ත්වයට නෙවෙයි යා යුත්තේ. අපි අලුත් තැනකට යා යුතුයි. මොකද තිබුණු තත්ත්වයේ සුබදායක නොවන නිසා. එන්නේ අලුත් තැන මොකද්ද? ඒක තමයි මම හිතන්නේ සාකච්ඡා කරගත යුතු වන්නේ. දැන් ආර්ථික ප්‍රතිපත්තියක් වුවත් අපි සාකච්ඡා කරගත යුතු වන්නේ එය නිකන් අනිත් ඔක්කොම මෙසේ සිදුවෙමින් තිබියදී. අනිත් සියලු ක්‍රියාකාරකම් මෙසේ සිදුවෙමින් තිබියදී ආර්ථිකය විතරක් වෙනම ගොඩනැගිය හැකි කියලා විශ්වාස කරන්නේ. සෑම දෙයකම සිද්ධ වෙන වෙනස්කම් වල එකතුවකින් තමයි රට ඉස්සරහට යන්නේ. ඒ නිසා ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ අපිට විවාද තියෙන්න පුළුවන්. හැබැයි මොන ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණත් අපි විවාදයකින් තොරව එළඹිය යුතු මූලික ස්තම්භ තුනක් තියෙනවා. ප්‍රතිපත්ති පිළිබඳව විවාද තියෙන්න පුළුවන්, සංවාද කරන්න පුළුවන්. හැබැයි සංවාදකින් තොරව අපි පිළිගත යුතු තුනක් තියෙනවා. එකක් තමයි අපේ මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනයේ ව්‍යාපාරයක් අද ඒක යලි මහජන සේවයක් බවට පත් කරන ස්තම්භයක් අවශ්‍යයි. එහෙම නැතුව අපි මොනතරම් ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙල තිබ්බත් වැඩක් නැහැ දේශපාලන ව්‍යාපාරයක් නම්. පළවෙනි ස්තම්භය එතන කියලා අපි හිතනවා. දෙවනි ස්තම්භය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ විධානයේ ආධිපත්‍යය. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් විය යුතුයි. නීතිය නේද? ඒ කියන්නේ ભેදකින් තොරව ක්‍රියාත්මක රාජ්‍යයක් නිර්මාණය විය යුතුයි. ඒක තමයි දෙවෙනි ස්තම්භය. තුන්වෙනි ස්තම්භය තමයි ජාතික සමගිය. ගැටුම් වලින් තොර රාජ්‍යයක්. අපිට මොන ආර්ථික ප්‍රතිපත්තීන් තිබුණත් මේ ස්තම්භ තුنين එකක් හෝ අපි අසාර්ථක නම් රට ඉදිරියට ගන්න අමාරුයි. ඒ නිසා අපි හිතනවා ආර්ථික ප්‍රතිපත්තියට පෙර මේ මූලධර්ම අපේ රට තුළ ස්ථාපිත කළ යුතුයි. ඊළඟ ආර්ථික ප්‍රතිපත්තියේදී අපි සැලකිල්ලට ගත යුතු කරුණු. 1. රටේ පිහිටීම. 2. ඒ රටේ සම්පත්. 3. ඒ රටේ මානව සම්පත. ඒ කියන්නේ අපි ආර්ථික ප්‍රතිපත්තිය සකස් කරන්නේ හුදු අවකාශය නෙවෙයි මේ මහ පොළොවේ. ඒතර මේ මහ පොළොවේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය පැල කරන්න නම් අපි සාධක කීපයක් සැලකිල්ලක් කරන්න ඕන. අපේ රටේ පිහිටීම, අපේ රටේ සම්පත් හා අපේ රටේ මානව සම්පති ස්වභාවය. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පාදක කරගත යුතු කරුණු. ඊළඟ ප්‍රතිපත්තිය කවර ආකාරයෙන් විය යුතුද? ඊළඟින් ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනකම තිබෙන්නේ අප දැන් මුහුණ දී තිබෙන අර්බුදයන්ට විසඳුමක් ලෙස. නැත්නම් දැන් අපි මුහුණ දී තිබෙන අර්බුදය කුමක්ද? ඒ අර්බුදයට විසඳුම ලෙස තමයි ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕන. යටකී සාධක සැලකිල්ලට ගෙන. අපි ප්‍රධාන වශයෙන් අපේ ආර්ථිකය අද ලොකු ආර්ථිකය අද කරුණු 4කින් පෙළෙනවා. 1. ණය අර්බුදය. ඒක සාමාන්‍ය තත්ත්වයක් නොවේ. රටක් බිඳ වැටීමට සමත් වෙන තරමේ ණය අර්බුදයකට අපේ රට හිර වෙලා තිබෙනවා. මා හිතනවා මේ වසරේ භාණ්ඩාගාරයට ලැබෙන මුළු ධනය මදි මේ වසරේ ණය පොලි වාරිකය ගෙවන්න.
හරි පැහැදිලි. අපි බලමු මහ බැංකුව වාර්තා වෙනකොට මේ වසරේ මහා භාණ්ඩාගාරයට එන ධනය මේ වසරේ ණය පොලි වාරිකය ගෙවන්න මදි. මේ ඔක්තෝබර් මාසයේ අපි ඩොලර් බිලියනයක වාරිකයක් ගෙවන්න තියෙනවා. දෙසැම්බර් වෙනකොට බිලියන 3.2ක වාරිකයක් ගෙවන්න තිබෙනවා. ලබන අවුරුද්දේ මැයි වෙනකොට ඩොලර් බිලියන 6.2ක වාරිකයක් ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ අපි මුහුණ දී තිබෙන ණය අර්බුදයට අපිට විසඳුමක් ඕන. ඒක ප්‍රධාන කරුණ. දෙවෙනි ප්‍රධාන කරුණ අපේ ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වී තිබෙන විකෘතිය. ආසන්න වශයෙන් ගත්තු මම රවුම් වගේ කියන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් අපේ ආනයන සඳහා අපිට වැය වෙනවා ඩොලර් බිලියන 20ක්. අපේ අපනයනය ඩොලර් බිලියන 10යි. ඉතින් 100%ක වෙළඳ ශේෂයක් තිබෙනවා. 1978ට ගිහිලා බැලුවොත් අපිට ධන වෙළඳ ශේෂයක් තිබුණා. අපේ ආනයන වියදමට සාපේක්ෂව නේද? අපනයන ආදායම ඩොලර් මිලියන 48ක අතිරික්තයක් තිබුණා. ඒතර අතිරික්තයක් තිබුණු වෙළඳ ශේෂය අද වෙනකොට 100%ක හිග වෙළඳ ශේෂ බවට පත් වී තිබෙනවා. මේක තවත් පැහැදිලි කරොත් අපේ භාණ්ඩ ගෙන්වීම සඳහා අපිට ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. අපේ ණය වාරිකයට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5ක් විතර අවශ්‍ය වෙනවා. ලබන අවුරුද්ද 6ක් අවශ්‍ය වෙනවා. එතකොට ඩොලර් බිලියන 26ක් ඕන ගෙඩි පිටින් ඉතින්ට. I mean ඒක කේවල් කරන්න බෑ. ගේන්න 20ක් යනවා. ණය ගෙවන්න 6ක් යනවා 26ක් ඕන. අපිට වෙකුල්ල හම්බෙන්නේ 10යි. නේද? විදේශගත ශ්‍රමිකයන්ගෙන් හම්බෙන්නේ 7.8ක් වගේ. ඒකත් අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. ඊළඟ අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2ක් වගේ ලැබෙනවා. 2.2ක් වගේ. ඔක්කොම එකතු කරොත් ඩොලර් බිලියන 20ක වගේ අගයක් තමයි අපේ මුළු ඩොලර් ප්‍රමාණය අපිට ලැබීම. එතකොට අර වැය ශීර්ෂ දෙකට විතරක් ඩොලර් බිලියන 6ක් අපිට අවශ්‍ය වෙනවා. වෙන මොකටවත් නෙවෙයි. ඒ කියන්නේ වැඩ මොකක් හරි බිල්ඩින් හදන්න හරි ඒවට නෙවෙයි. ගෙවීම සඳහා පමණක් අපිට ඩොලර් බිලියන 6ක් උපයා ගන්න ඕන. මුකුත් නෑ ණය. මෙන්න මොකක්ද තියෙන්නේ? ඒ වැය ශීර්ෂ තුන ගියපුවාම ඒ ආදායම් ශීර්ෂ තුන ගියපුවාම මොකද්ද? අපේ අපනයන ආදායමත් සංචාරක ව්‍යාපාරයෙන් අපිට ලැබෙන ආදායමත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමත් හැරුණාම අපි කොහෙන්ද ඉන්නේ ඩොලර්? ඒ නිසා මෙතන ඩොලර් බිලියන 6ක හිගයක් තිබෙනවා. වෙළඳ ශේෂයේ හිගේ වගේම මුළු ගෙවුම් ශේෂයේ හිගේ ගත්තාම ඩොලර් බිලියන 6ක් තියෙනවා. ඒ නිසා ඒ ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වී තිබෙන අර්බුදයට අපිට විසඳුම මොන දෙක? තුන්වෙනි එක අපේ නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රශ්නය. ඒක මා කියන්නේ නැහැ මෙහෙම. අපි සියල්ල නිෂ්පාදනය කර යුතුයි කියන මිත්‍යාවේ නැහැ. ඒ යුගය දැන් අවසන්. කිවරයිනේ දැන්. දැන් තියෙන්නේ මොකද්ද? එහෙත් රටක් අනිවාර්ය ලෙස තමන්ගේ ආර්ථික නිෂ්පාදනයේ පංගුවක් රැකගත යුතුයි. අපේ නිෂ්පාදනය ගත්තොත් විශාල ලෙස බිඳ වැටිච්ච ආර්ථිකයක් තිබෙනවා. 2 3 මේ නිෂ්පාදනය අපි ගොඩනගා ගන්නේ කොහොමද කියන සාධකය. 4 ආදායම් බෙදී යාමේ විෂමතාවය. උදාහරණයකට ගත්තොත් අපේ රටේ වසරක ජාතික ධනයෙන් 38.4ක් ඉහළම 10% අත්පත් කරගන්නවා. පහළම 10%ට හම්බෙන්නේ ජාතික ආදායමෙන් 1.1යි. මම හිතන්නේ කිසිසේත්ම මම කියන්නේ සමානව බෙදන්න ඕන කියලා. කවදාවත් සමානව බෙදන්න බෑ. හැබැයි මේ පරතරය වැඩි. මේ පරතරය වැඩිවීමෙන් හදන්නේ මේ දුප්පතාට විතරක් නෙවෙයි ප්‍රශ්නේ. කවුරු හරි හිතුවත් රයිට්. 10%කට ජාතික ආදායම 1.1යි ඉන්නේ නෑ. ඒගොල්ලෝ දුප්පත් භාවයට හෙල්ලා තියෙනවා. නෑ එයාට විතරක් නෙවෙයි ප්‍රශ්නේ. ඒක විසින් පුරවැසියන්ගේ මිලදී ගැනීමේ හැකියාව නැතුව යනවා. පුරවැසියගේ මිලදී ගැනීමේ හැකියාව නැතුව කර්මාන්තයක් ලාභදායී ලෙස දුවන්න බෑ. තවත් මේක පැහැදිලි කරොත් ඉහළම 20% අපේ රටේ ජාතික ධනයෙන් 54ක් පමණ භුක්ති විඳිනවා. ඉහළම 20%. පහළම 20%ට හම්බෙන්නේ ජාතික ධනයෙන් 4.4යි. ඒක විශාල පරතරයක්. ඒකෙන් සිද්ධ වෙන දේ තමයි
දුප්පත් භාවය එක පැත්තකින් ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. එය නැවත සමාජ ධනයේ වියදමක් හැටියට දුප්පත් භාවයේ ඉන්නේ. ඒ දුප්පත් භාවය කවුරු හරි හිතන මේ දුප්පත් භාවය ඒ දුප්පතාගේ විතරක් ප්‍රශ්නයක්. ඒක සමාජ ධනයක් එකට වැය වෙනවා. අපරාධ වැඩිවීම, සෞඛ්‍ය අනාරක්ෂිත භාව විසින් ඇති වෙන ගැටලු. මේ ආදී ඒක අර්බුදයක්. එහෙනම් අපිට ඕන මේ ආදායම් බෙදී යාම විසින් හදලා තිබෙන විෂමතාවයට උත්තර. ඒක තවත් මම චුට්ටක් තවත් පැහැදිලි කරොත් මේ චුට්ටක් මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අපේ රටේ ජාතික ධනෙයි 40% පමණ උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනෙයි 4% උත්පාදනය කරන්නේ උතුරු මැද පළාත. ඌව පළාත 4%යි. දකුණු පළාත 9%යි. ඒකෙන් කියන්නේ මොකක්ද? අපිට විශාල ඉඩම් ප්‍රමාණයක් උතුරු මැද පෙවුණා. විශාල ජනගහනයක් පෙවුණත් ජනතාව ආර්ථිකයට සම්බන්ධ වී නැහැ. ජනතාව ආර්ථිකයට සම්බන්ධ වෙන ප්‍රමාණයට තමයි ඒ ජනතාවට ප්‍රතිලාභ ගලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ කොච්චර ධනයක් නිෂ්පාදනය කරන්න හවුල් වෙනවද? ඒ නිෂ්පාදනය කිරීමට හවුල් වීමට සාපේක්ෂව තමයි එයාට ආදායම ගලාගෙන ඉන්නේ. එයා නිෂ්පාදනයට හවුල් රටේ ජාතික ධනෙ නිෂ්පාදනයට හවුල් වෙන්නේ නැත්නම් එයාට ඒකින් ධනෙ ගලාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා අපි ආර්ථිකයෙන් විතෙන් කරන ලද ආර්ථිකයෙන් පළවා හරින ලද මිනිස් ශ්‍රමයක් විශාල ලෙස තිබෙනවා. ඒක තමයි මේ ආදායම් බෙදී යාම විෂමතාවයේ තවත් ගැටලුවක් හැටියට මතුවී තිබෙන්නේ. එහෙනම් අපේ ප්‍රතිපත්තිය මම නැවත චුට්ටක් සමාලෝචනය කරොත් මූලික ස්තම්භ තුනක් මොන ප්‍රතිපත්තිය තිබ්බත් අපිට හැදෙන්න ඕන. ඊළඟ අපේ මූලික ප්‍රතිපත්තිය නේද? පිහිටීම, ජාතික සම්පත් හා මානව සම්පතේ ස්වභාවය මත ගොඩනගෙන්න ඕන. අපේ අභියෝග ණය අර්බුදයට, ආනයන අපනයන වෙළඳපොලේ අර්බුදයට, නිෂ්පාදනය කඩා වැටීමට සහ ආදායම් බෙදී යාමේ විෂමතාවයට පිළිතුරු සෙවිය යුතුයි. ඒ උතන තමයි ඔය ඒ දේ ඉලක්ක කරගෙන තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සකස් වෙන්නේ. ඊළඟ ඒ ප්‍රතිපත්තිය පදනම් වෙන්නේ කුමක් මතද? ඒ ප්‍රතිපත්තිය පදනම් මේක තමයි අපේ අභියෝගය. හැබැයි අභියෝගයන් ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? ඊළඟ ප්‍රශ්නයක එකක් කවුරුවත් දැන් මම විශේෂයෙන් මේක අවධාරණය කරන්නේ අපි ගැන තියෙන ටිකක් ඇත්ත නොවන සාකච්ඡාවක් තිබෙන නිසා ඒ ලෝක වෙළඳ පොලෙන් විතැන් වූ ආර්ථිකයක්ද මේ යෝජනා කරන්නේ. ලෝකයේත් එක්ක හුදකලා වුණු ආර්ථිකයක්. මම හිතනවා කවුරු හරි දැන් ලෝකෙන් විතැන් වූ ආර්ථිකයක් ගැන කතා කරනවා නම් මනෝ විකාරයෙන් පෙළෙන්නේ පමණයි. මොකද ලෝකේ විවිධ ආකාරයෙන් ගැට ගැසී තිබෙනවා, කුඩා වී තිබෙනවා. ලෝකේ තාක්ෂණින් කුඩා වී තිබෙනවා. ලෝක වෙළඳ පොලෙන් කුඩා වී තිබෙනවා. ලෝක ගමනාගමනයෙන් කුඩා වී තිබෙනවා. එනිසා අපේ කිසිසේත්ම අපේ ආර්ථික ප්‍රතිපත්තිය ලෝකෙන් හුදකලා වූ ආර්ථික ප්‍රතිපත්තියක යෝජනා නෙවෙයි තිබෙන්නේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ වැඩපිළිවෙලේ කොටස තමයි ලෝක වෙළඳ පොලේ තියෙන ප්‍රධානතම වෙළඳ පොලේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. එකක් බහණ්ඩ වෙළඳ පොල, දෙක ශ්‍රම වෙළඳ පොල. මේ දෙකම අද ලෝකේ වෙළඳ පොල. ඒතර අපේ සැලැස්ම තිබෙනවා මේ ලෝකේ බහණ්ඩ වෙළඳ පොලෙන් අපි කුමන ශේෂ්ත්‍රයද අත්පත් කරගන්නේ? ශ්‍රම වෙළඳ පොලෙන් මොකද්ද අපි අත්පත් කරගන්නේ? මා හිතනවා අපිට ලෝකයේ බහණ්ඩ වෙළඳ පොලෙන් විශාල කාර්මික බහණ්ඩ වෙළඳ පොලක් අපිට අත්පත් කරගන්න බෑ. හරි සරලයි. අපි තාක්ෂණයේ ඉන්න මට්ටම ලෝක වෙළඳ පොලේ ඒවට ඇති වී තිබෙන මේ වෙළඳ වටිනාකම් ඒ ඔක්කොම ගත්තාම අපිට බහණ්ඩ වෙළඳ පොලේ පංගුවක් අත්පත් කරගන්න ඕන කාර්මික ශේෂ්ත්‍රය. එහෙනම් අපිට අත්පත් කරගත යුතු ශේෂ්ත්‍රය කුමක්ද කියලා අපි අධ්‍යයනය කරන්න ඕන. මොන ශේෂ්ත්‍රෙන්ද අපි ලෝක වෙළඳ පොලේ බහණ්ඩ අත්පත් කරගන්නේ? එතකොට අපි හිතනවා දෙකක් තියෙනවා කියලා. එකක් අපට ආවේනික විශේෂිත බහණ්ඩ. ඒක අපි නබුරු ඒකට අපි ලොකු ජවයක් දෙන්න ඕන ලෝක වෙළඳ පොලේ පංගුවක් අත්පත් කරගන්න මේ ඔක්කොම නෙවෙයි. මම හිතන්නේ මේ ෆොක්ස්වැගන් වගේ කර්මාන්ත ඒව නෑ. කාර් ලෝක වෙළඳ පොලේ පංගුවක් අපිට අත්පත් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. හරිද? සාමාන්‍ය අපි දන්න ඕනෑම කර්මාන්තයකට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එක අමුද්‍රව්‍ය, දෙක තාක්ෂණي, තුන ප්‍රාග්ධනය, හතර ශ්‍රමය, පහ වෙළඳ පොළ. මේ අමතර කර්මාන්තයක් තියෙන්නේ. නේද? අමුද්‍රව්‍ය ඕනේ කර්මාන්තෙට.
තාක්ෂණය ඕනේ කර්මාන්තෙට, ප්‍රාග්ධනය ඕනේ කර්මාන්තෙට, ශ්‍රමය ඕනේ කර්මාන්තෙට, වෙළඳපොළ ඕනේ කර්මාන්තෙට. අපි කාර් කර්මාන්ත ශාලාවක් බැලුවොත් අමුද්‍රව්‍යත් එහෙන් ගේනවා, ප්‍රාග්ධනයත් එහෙන් ගේනවා, තාක්ෂණයක් එහෙන් ගේනවා. අපේ ශ්‍රමය එකතු කරලා එහෙ වෙළඳපොළ විකුණනවා. එහෙම හදා ගන්න ඕනේ. ඇයි මේ ශ්‍රමයේ ලාභ ශ්‍රමයක් තියෙන එක ඇත්ත මේක හොයාගෙන විතරක් ඉන්නේ. සා ලාභ ශ්‍රමය මීට වඩා බොහෝ රටවල් වල ශ්‍රමය අපිට වඩා යටින් තියෙන ශ්‍රමය. ඒ නිසා මම හිතන්නේ එවැනි يعني කාර්මික වෙළඳපොළෙන් පංගුවක් අපිට අත්පත් කරගන්න බෑ. අපිට විශේෂිත භාණ්ඩ වෙළඳපොළක් අත්පත් කරගත හැකියි කියලා අපි හිතනවා. ඒක අපි සලසුම හදනවා. ඊළඟ ලෝකේ මුදුකාංග වෙළඳපොළෙන් පංගුවක් අපිට අත්පත් කරගත හැකියි. අපේ වැඩ පිළිවෙල අපි හිතනවා මුදුකාංග වෙළඳපොළ අපේ ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් ඉතා කෙටි කාලයක් තුළ අත්පත් කරගත හැකියි කියලා. ඒක තමයි අපි වෙළඳපොළේ අත්පත් කරගන්න බහන්න. ඊළඟ මම හිතනවා අපි තාමත් හොඳ ප්‍රතිපත්තියක් කරා ලෝක වෙළඳපොළේ ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගත යුතුයි. හැබැයි අද අත්පත් කරගෙන තියෙන ශ්‍රම වෙළඳපොළ නෙවෙයි. අපි අද අත්පත් කරන් තියෙන්නේ නුපුහුණු ශ්‍රම වෙළඳපොළක්. මැද පෙරදිග ගත්තොත් ගෘහස්ත රැකියා නේ එහෙම නැත්නම් කොන්ත්‍රාත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ අත්උදව්කරුවන් යුරෝපෙට ගියොත් විශාල ලෙස කෙයාරින් වයසක සුදු අය බලා ගන්න එක එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් ඔක තමයි අපේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අත්පත් කරගෙන තියෙන ශ්‍රම වෙළඳපොළ. හැබැයි අපි හිතනවා තව අවුරුදු 10කින් ලෝකයට අවශ්‍ය වෙන ශ්‍රමිකයා කවුද? මේක අපි තේරුම් ගන්න ඕනේ. තව අවුරුදු 10කින් ලෝක ශ්‍රමිකයෙක්. කවදත් අර ශ්‍රමය ඕන වෙයි. රෙස්ටෝරන්ට් එකේ කෑම හදන්න පින්නේ ඔක්කොම ඕන වෙයි. හැබැයි තව අවුරුදු 10කින් ලෝකේ ශ්‍රමිකයා කවුද කියලා අපි තෝරගන්න ඕනේ. අන්නේ ශ්‍රමිකයා අපි හදන්න ඕනේ. එයා ලෝකේ ඉහළතම ආදාය මාර්ග සහිත ශ්‍රම වෙළඳපොළක් අපි අත්පත් කරගන්න ඕනේ. ඕක තමයි මා හිතනවා විදේශ වෙළඳපොළේ අපේ සම්බන්ධය. ඊළඟ අපි මේ ලෝකෙන් විතැන් වෙච්ච ආර්ථිකයක් යෝජනා කරනව නෙවෙයි. ඊළඟ කරුණ රටේ ආර්ථිකයේ එන්ජින් එක මොකක්ද? මේක පිළිබඳ විවාදයක් තියෙනවනේ. සමහර අය තුන් රටේ ආර්ථිකයේ එන්ජින් එක පෞද්ගලික අංශ යුතුයි කියලා. ඒක සමහර තර්ක කරන්න පුළුවන් රටේ ආර්ථික එන්ජින් එක රාජ්‍ය අංශ යුතුයි කියලා. අපේ ප්‍රතිපත්තිය රටේ ආර්ථික උපාය මාර්ගය සහ සැලැස්ම රජයේ. රජය තමයි අපේ ආර්ථිකය කොතෙන්ද ගෙන යන්නේ කියලා ඉලක්ක හදන්න ඕන. උදාහරණයකට ගත්තොත් අපේ ඉදිකිරීම් ශාස්ත්‍රය තව අවුරුදු 10කින් කොතෙන්ද යන්නේ? ඒක අපි පුරෝගතනය කරන්න. ඒක රජයේ වැඩක්. මම හිතන්නේ ඒක පෞද්ගලික අංශයට කරන්න. අවශ්‍යත් නේ කරන්නත් බෑ. මොකද සමස්ත චිත්‍රයේ පෞද්ගලික අංශ සතුනේ. සමස්ත චිත්‍රේ කාගාව තියෙන්නේ රාජ්‍ය සතුව. ඉතින් රජය හදන්න ඕන. තව අවුරුදු 10කින් අපේ රටේ ඉදිකිරීම් ශාස්ත්‍රය අපි මෙතෙන්ද ගෙනියන්නේ. අන්න ඒ ගෙන යන ඉදිකිරීම් ශාස්ත්‍රයට නේද වෘත්තිකයන් කොච්චර ප්‍රමාණයක් නිර්මාණය වෙන්න ඕනද? ඒ වෘත්තිකයන් අපි හදාගන්නේ කොතනද? ඒ යන ශාස්ත්‍රයට ටයිල්ස් කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? නේද? අනිත් සෙවිලි කිරීම සඳහා උපකරණ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? අනිත් බාත්රූම් කට්ටල කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? සාමාන්‍ය ගත්තා. ඒතර අපි දන්නවා 2030 දී අපේ ආර්ථිකය මෙතෙන්ට ගෙනියනවා කියලා. අන්නේ සැලැස්මට පෞද්ගලික අංශයක් හදවන්න ඕන. අද මම හිතනවා පෞද්ගලික අංශය අද ව්‍යාපාරයේ යෙදෙන්නේ එක්ක තමන් බොහෝ අය මන්ද කළා තිනවා තමන් පරම්පරාවෙන් කරගෙන ආපු ව්‍යාපාරෙම නේද 100ගේ කාලේ ඉඳන් කරගෙන ආපු ව්‍යාපාරය කරගෙන යන පෞද්ගලික අංශයක් ඉන්නවා නේද එහෙම ඒගොල්ලෝ පාරම්පරිකව ඒක එහෙම නැත්තම් ඒ මොහොතේ තමන්ට දැනුණු දේ තමන්ගේ ව්‍යාපාරය බවට පත් කරන් තියෙනවා ඒ මොහොතේ දැනෙන්නේ හැබැයි ඉලක්කයක් සහිතව වෙයි ඒ නිසා හැම වෙලාවෙම තියෙන මොකද්ද ඒ නිසා හැම වෙලාවෙම පෞද්ගලික අංශ යම් අස්ථාවර භාවයක පිළිනවා අස්ථාවරයි මේ අවුරුද්දේ ලාභ නම් ලබන අවුරුද්ද ගැන විශ්වාසය යන්න පුළුවන්ද බෑ ඒ නිසා කල්පනා කරනවා මේ අවුරුද්දේ හම්බ වෙච්ච එකේ ගහලා දාන්න ඕන මම ලබන අවුරුද්දේ මොනව වෙයිද දන්නේ මං කියන්නේ නේද ඒ නිසා රජය දෙන්න ඕන සැලැස්මක් අපි මේ ශාස්ත්‍රෙ මෙතෙන්ට ගෙනවා ඔයගොල්ලෝ එතෙන්ට ආයෝජනය කරන්න ඔයගොල්ලෝ එතෙන්ට එන්න එතෙන්ට කැඳවන්න ඕන කැඳවලා හැබැයි රජයේ ඉලක්කය ඒතකොට එතන යම් විට එක ව්‍යවසායක අසාර්ථක වෙන්න පුළුවන් නැවත මොකද කරන්න ඕන එයා තව කොහෙවත් අල්ලු කරන එක නෙමෙයි නැවත එයා එතෙන්ට කැඳවන්න ඕන කැඳවලා
රාජ්‍යත් පෞද්ගලිකංශයත් ඒකාබද්ධව අපේ ආර්ථික ඉලක්කයට යන්න ඕනේ. මම හොඳම උදාහරණයක් ඔයගොල්ලන්ට කියන්නම්. කිරි නිෂ්පාදනය ගත්තොත්. මා කුස්කර්ම අමාත්‍යවරයා හිටින්න කාලේ. එතකොට අපේ රටේ කිරි නිෂ්පාදනය කරේ 17%යි. 1970 50ක් නිෂ්පාදනය කර අපේ අවශ්‍යතාවය. ඒතර අපි සැලැස්මක් ඇදුවා 2010 වෙනකොට 2005 10 වෙනකොට අපේ රටේ කිරි නිෂ්පාදනය 50ක් කරන්න ඕන කියලා. ඒතර ඒක නිකන් ඇඳුම් මහනවා වගේ නෙවෙයි. ෆැක්ටරියක් දාලා මැෂින් හයි කරලා ළමයි ටිකක් දාලා ඒක කරන්න බෑ. මොකද ඒක ස්වභාවික ක්‍රියාවලිය. සතෙක් බිහි කරන්න ඕන, බිහි කරන සතා ගැප් ගන්න ඕන නේද? ගැප් ගන්න බිහි කරන පැට වගේ 50% ගැහැණු 50% පිරිමි ආයි කොහොම ගත්තම ඒක ස්වභාවික ක්‍රියාවලිය. හැබැයි කොහොමද අපි එතෙන්ට යන්නේ? එතකොට ඒ වෙලාවේ මම ලංකාවට ප්‍රධානම සුළු හා මධ්‍ය පරිමාණ කිරි ශේෂ්ත්‍රයේ ආයෝජනය කර පිටු සියලු ව්‍යවසායකයන් කැඳවුවා. කැඳවලා කිව්වා අපේ ඉලක්කය කිරි නිෂ්පාදනය 50% දක්වා වර්ධනය කරන්න 2010 වෙනකොට. ඒක රජයේ ඉලක්කය. ඒ සඳහා ඔයගොල්ලෝ ආයෝජනය කරන්න ඉන්න. අපි මොකද්ද කරන්නේ? අපි ඕගොල්ලන්ට ඒතර මම ඉඩම් මෙමති. ඕගොල්ලන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මා දෙනවා. මොකද අපේ කිරි නිෂ්පාදන ඉස්සරහට ගෙන යන්න බෑ. මේ සත්ත්ව දෙන්නෙක් ඇති කරන අර ගෘහස්ත කිරි සතුන් ඇති කරන ජාලයෙන් මේක ගෙන යන්න බෑ. අපේ කිරි නිෂ්පාදනයේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා මේ කර්මාන්තයට ඇවිල්ලා නැහැ. නේද? ගෙදර ඉන්න සතෙක් බැලුවොත් ගෝයන් කපන කාලට වතුර දෙන්නෙත් නෑ. නේද? එහෙමනේ තියෙන්නේ. සාමාන්‍ය ගත්තොත් එයා අලුත් තාක්ෂණෙ ගින්නෙත් නෑ. අලුත් තාක්ෂණෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා කිරි කර්මාන්තයට આવුත් තමයි. අපි ඒගොල්ලන්ට කිව්වා ආරාධනා කරන්න. ඉඩම් අමාත්‍යංශ අපි සතුටුයි අපි ඉඩම් දෙන්න. ඊට පස්සේ අපිට හොඳ ඒ අයට යම් ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරා. ඒතකොට මහජන බැංකුවේ සභාපති කටයුතු කරුණාජීව එතක අපි සාකච්ඡාවක් කරා. සාකච්ඡාව කරලා ඒ ශාස්ත්‍රය ආයෝජනය කරන අයට යම් සහනශීලී ණය යෝජනා ක්‍රමයක් යෝජනා කරා. ඒ වගේම එතකොටත් මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර එයත් එක්කත් අපි සාකච්ඡාවක් කරා. ඒ ශාස්ත්‍රයේ ආයෝජකයන්ට ලබා දිය යුතු බදු සාන පිළිබඳ අපි යෝජනාව ඉදිරිපත් කරා. බදු සානයක් දෙනවා. ඒ වෙලාවේ අපේ රටේ ඉන්දියානු තානාපති නිරුපාම රාව් එතුමියත් එක්ක අපි සාකච්ඡා කළා කිව්වා අපේ රටට අවශ්‍යයි දියුණු හර්ඩ් එකක්. ඒ කියන්නේ මේ තියෙන සතුන්ට වඩා ඉතා හොඳ කිරි නිෂ්පාදනය කර ඇති සත්තු ගහනයක් අවශ්‍යයි. ඒ සඳහා අපිට ඩොලර් මිලියන 800ක ක්‍රෙඩිට් ලයින් එකක් තිබුණා ඉන්දියාවේ කාලේ. ඒකෙන් අපිට ඩොලර් මිලියන 50ක් වෙන් කරලා අපි ඒ සඳහා ලෑස්ති වුණා. ඒ වෙනකොටත් අපේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් අවුට් වෙලා හිටපු එළියට ඇවිල්ලා හිටපු පශු වෛද්‍යවරු ගණනාවක් හිටියා රැකියා නැතුව. ඒතර අපේ කාඩර් එක පොඩි කාඩර් එකට බඳව ගන්න බෑ ආණ්ඩුවට. ඊට පස්සේ මම කැබිනට් පේපර් එකක් දාලා කාඩර් එක 271කින් වැඩි කරා. අලුත් කාඩර් එකක් බඳව ගත්තා. මම අරගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ගේ කිරි කර්මාන්තශාලාවට අවුරුදු 5කට ආණ්ඩුවෙන් පශු වෛද්‍යවරු දෙනවා ආණ්ඩුවෙන් පඩි ගෙවන්න. මම කියන්න උත්සාහ කරන්නේ එතකොට රජයේ සැලැස්මක් හදනවා. ඒ සැලැස්මට තමයි පෞද්ගලික ව්‍යවසායකයා කැඳවන්නේ. මම අහන්න කැමති මේ රටේ ව්‍යාපාරිකයන්ගේ කවදා හෝ දිනකට අපේ රටේ මුදල් අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා ඒ ශාස්ත්‍රවල ව්‍යාපාරික ව්‍යවසායකයන් කැඳවලා අපේ රට ඔබගේ ශාස්ත්‍රයේ ගෙන යන දිශාව මෙතන මේක තමයි අපේ ටාගට් එක. මේ සඳහා ඔයගොල්ලෝ ආයෝජනය කරන්න. ඕගොල්ලන්ගේ තියෙන ගැටලුව මොකද්ද? ඒ ගැටලුවට විසඳුම මේ කියලා කතා කරලා තියෙනවා. මම දන්න විදිහට සාකච්ඡාවට කැඳවලා තියෙන ඡන්ද කාලෙට ඩිනර් එකට නේද 1 මිලියන් දීලා පැකට් එකක් ගන්න. මතකද? දන්නව ඒක කරලා තියෙනවා. හැබැයි මේක කරලා නේ. ඒතකොට අන්න එහෙනම් අපි එකක් ජාත්‍යන්තරව අපේ ප්‍රතිපත්තිය සදේශීයව අපි කොහොමද පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්නේ? ඒ නිසා පෞද්ගලික අංශයට විශ්වාසය. ඒක අසාර්ථකුණ නැවත කිරි වෙනුවට එළුව හදන්න කියන්න ඕනේ නැහැ. නැවත එතෙන්ටම ඒ ව්‍යවසායකයා කැඳවන්න ඕන. මොකද ඒ ටාගට් එකට එන්න තමයි අපේ ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. ඒක තමයි මූලික වශයෙන් ගත්තොත්. ඊළඟ රජයේ. හැබැයි ඒ වගේම අපි හිතනවා යම් ශාස්ත්‍රයක් රජයේ පංගුවට තිබිය යුතුයි කියලා. එයි අපේ රට කුඩා ආර්ථිකයක්. මේ කුඩා ආර්ථිකය ඉතා ඉක්මනින් ව්‍යාපාරිකයෙක් එක්කෙනෙක් දෙන්නෙක් අතර අත්පත් වෙන්න පුළුවන්. ඒ අත්පත් වීම හරහා ඒකාධිකාරීත්වයක් නිර්මාණය වෙනවා. එහෙනම් කිසිදු ශාස්ත්‍රයක
ඒකාධිකාරීත්වයක් හැදි නොදී සැදී යුතු නැහැ කියන ස්ථාවරය අපි ඉන්නවා. මොකද අපේ රටේ කුඩා වෙළඳ පොලක් නේද? ඒ නිසා කීප දෙනෙකුට මේක ඒකාධිකාරීත්වයක් හදාගන්න පුළුවන්. උද්දම උදාහරණ මම කියනවා වී වෙළඳ පොල. අපේ රටේ වාර්ෂික නිෂ්පාදනය වී මෙට්‍රික් ටන් ලක්ෂ 38ක් වගේ. වාර්ෂිකව. ඒතර මේක කීප දෙනෙකුට අත්පත් කරගන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? වී මිලදී වී ගබඩා කරන්නෙත් උන්, වී හාල් බවට පත් කරන්නෙත් උන්, වී තොග වෙළඳාම මේ දෙන්නෙත් උන්. ඒතර උන්ට පුළුවන් මොකද්ද? වී වල මිල තීරණය කරන්නත් පුළුවන්, සහල් වල මිල තීරණය කරන්නත් පුළුවන්. ඒ නිසා අද අපේ රටේ වී සහ සහල් අතර වෙළඳ පොලේ විකෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ විකෘතිය නිර්මාණය වෙලා තියෙන මේ ඒකාධිකාරීත්වය නිසා. අන්න ඒ වගේ ශේස්ත්‍රයක රාජ්‍ය පංගුවක් තියෙන්න ඕන. හැබැයි සමහර ශේස්ත්‍ර මා විවාද සම්පන්න නිසා මෙතන කියන්නේ. නමුත් අපි හඳුනාගෙන තියෙන සමහර ශේස්ත්‍ර තියෙනවා. ඒ ශේස්ත්‍ර රජ අත්තරින්න ඕන. සමහර ශේස්ත්‍ර රජ අත්තරින්න ඕන. හැබැයි සමහර ශේස්ත්‍ර තියෙනවා. රජයේ අනිවාර්යයෙන්ම පංගුවක් අත්පත් කරගත්තු මූල්‍ය ශේස්ත්‍රය ගත්තොත් මා හිතන අපේ රටේ මූල්‍ය වෙළඳපොළ විශාල මූල්‍ය වෙළඳපොළක් නෙවෙයි. ඒ නිසා මූල්‍ය වෙළඳපොළේ පංගුවක් ආණ්ඩුව අත තිබිය යුතුයි. ඒකෙන් තමයි මූල්‍ය වෙළඳපොළ ඒකාධිකාරීත්වයක් කරා වෙන තැනකට තල්ලුවීම බලක් කරන්න පුළුවන්. රක්ෂණ වෙළඳපොළේ නේ මූල්‍ය වෙළඳපොළේම කොටසක් රක්ෂණ වෙළඳපොළේ තම් පංගුවක් රාජ්‍ය සතු තියා ගන්න ඕන. අන්න ඒ වගේ. එතන මේක සමහර දේ සමහර දේ අපි අත්තරින්න ඕන. හැබැයි විශේෂ තැන් ටිකක් තියෙනවා. බලශක්ති වෙළඳපොළ. මම කියන්නේ බලශක්ති වෙළඳපොළේ රාජ්‍ය පංගුව තියාගත යුතුයි. මොකද බලශක්තිය කියන්නේ මුළු ආර්ථිකයත් එක්කම ගැට ගැහෙනවා. අපේ රටේ බලශක්තිය කම්පැනියකට ගන්න පුළුවන්. අයි මේ ගොඩක් ඕනේ. හැබැයි මුළු ආර්ථිකයම තනි පෞද්ගලික ව්‍යාපාරිකයෙක් අතේ රඳාපවතින සාධාරණයි. ඒක සාධාරණයි. ඒක හැම වෙලාවම මම මේ සැකීම් මතු කරනව නෙවෙයි. හැබැයි හැම වෙලාවෙම මේක අනතුරක්. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්. ඡන්දයක් වෙන වෙලාවක මුළු බලශක්ති වෙළඳපොළ තියෙන එක්කෙනෙක් අතේ නම මොකද වෙන්න පුළුවන්? නේද? ඒ නිසා එවැනි ශේස්ත්‍ර තියෙනවා. ඒ ශේස්ත්‍ර රාජ්‍ය අධිකාරීත්වය පවත්වාගත යුතුයි. මම මේ කියන්න හදන්නේ. එතකොට අපේ සැලැස්ම වෙන්නේ සමහර දේ රාජ්‍යයේ අත්තරියුත්තෙන් තියෙනවා. සමහර තැන්වල රාජ්‍ය පංගුවක් තියෙනවා. සමහර ඒවා රාජ්‍ය විසින් ඒ කියන්නේ රාජ්‍යයේ අයිතිය නෙමෙයි. රාජ්‍ය විසින් සැලසුමක් කරා මේවන්න ඕන. ඔක තමයි අපි ඊළඟ මූලධර්ම බටපත් වෙන්නේ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මාකිවර මේ ඇති නැති පෙරතරේ කියන ආදායම් බෙදීම් විෂමතාවයට උත්තරේ තියෙන්නේ ග්‍රාමීය ජනයා සම්බන්ධ වී තිබෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න ඕන. ඒ ජනයා සම්බන්ධ වී තිබෙන ආර්ථික ප්‍රභවය වර්ධනය වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ ආදායම් තත්ත්ව වැඩි වෙන්නේ නැහැ. අපේ රටේ ග්‍රාමීය ජනයාගේ විශාල පංගුවක් එදින කුසකර්මාන්තේ නම් ඔව් මොකද කරන්න ඕන? කුසකර්මාන්තේ අත්පත් කරගන්නා වර්ධනයක් කරා විතරයි ඒ ජනයාගේ ආදායම් මාර්ගයේ ශක්තිමත් වෙන්නේ. එනත කුසකර්මාන්තේ කඩා වැටලා ගොවියගේ ආදායම් මාර්ගය ශක්තිමත් වෙන්නේ නැහැ. දීවර කර්මාන්තේ යෙදෙන දීවරයාගේ ආදායම් මාර්ගය ශක්තිමත් කරගන්න පුළුවන්කම තිබෙන්නේ දීවර කර්මාන්තේ දියුණුවක විතරයි. කියන්නේ ග්‍රාමීය දුප්පත්කම මේක අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක්. මේ ග්‍රාමීය දුප්පත්භාවය නැති කළ යුතු වන්නේ ආදායම් බෙදීම් විෂමතාවය අවම කළ හැකි වන්නේ ඒ ජනයා සම්බන්ධ වී තිබෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම. ගොවි ජනතාව නම් කුසකර්මාන්ත, දීවර ජනතාව නම් දීවර. සුළු තේ කුඩා තේ කර්මාන්ත වත්තක් තියෙන කෙනා නම් ඒ ශේස්ත්‍රය. කුරුඳු වගාවේ දෙන්න නම් ඒ ශේස්ත්‍රය. මැණික් කර්මාන්තයේ දෙන්න නම් ඒ ශේස්ත්‍රය. මේ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වී තිබෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න නැතුව ඒගොල්ලන්ගේ ජීවිත ඉස්සරහට ගෙනියන්න බෑ. අපිට ගොඩාක් ලොකු පාරවල් හදන්න පුළුවන්, ගොඩාක් ලොකු බිල්ඩින් හදන්න පුළුවන්. හැබැයි ඒ කිසිසේත්ම ගොවි ජනයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ නැත්නම්, ඒ කිසිසේත්ම දීවර ජනයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ නැත්නම්, ඒ ආර්ථිකයෙන් ඇති ඵලය මොකද්ද? ඒ සංවර්ධනයෙන් ඇති ඵලය මොකද්ද? අපිට සතුටු වෙන්න පුළුවන් දකින්න වල ලස්සනයි. ලොකු ගොඩනැගිලි තියෙනවා නේද? ඒ නිසා මා හිතනවා අපි මූලික වශයෙන් අවධානය යොමු කරනවා ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ප්‍රභවය තමන් ගැට ගැසී තිබෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය. මා හිතනවා අපේ රටේ කුසකර්මාන්තේ, තීව්‍ර කර්මාන්තේ, ඒ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා, එයා තමයි ඒක ආර්ථික ප්‍රභවයගේ. ඒක තමයි. අන්න ඒ වගේ සංවර්ධනයක් අත්පත් කරගෙන විතරයි ආර්ථිකේ පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මූලික වශයෙන් ගත්තොත් අපේ ආර්ථික උපාය මාර්ගයේ අවසන් ඉලක්කය ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය.
අපි ගොඩාක් නිර්ණායක පෙළ ගහලා තින්නේ ආර්ථික වර්ධනය ගැන කල්පනා කරමින්. හැබැයි ආර්ථික වර්ධනය වගේම ආර්ථික වැදගත් ආර්ථික ප්‍රසාරණය. නිසා අපි මේ ඉලක්කය තියෙන්නේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමත් ආර්ථික ප්‍රසාරණය කිරීමත්. ඒ සඳහා උද්‍යක්මක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. එක එක ඒවා වෙන වෙනම ගත්තොත් මම හිතන අපිට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් අපි අපේ ආර්ථික සැලැස්ම සකස් කර තිබෙන ප්‍රධාන මූලධර්ම තමයි මම ওই පැහැදිලි කරේ. ඒත් ඔබට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඊළඟ වටේදී ප්‍රශ්න විමසන්න පුළුවනි. එහෙනම් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.